ධර්ම දානය කියන්නේ පින අතර අග්‍ර පින. ඉතින් ඔබ හැම දිනාටම අද මේ ධර්ම දානමේ පින ධර්මාවබෝධයේ පිණිස නිවන් අවබෝධයේ පිණිසම පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද අපි චුට්ටක් විමසලා බලමු අපේ හිතේ තියෙන මේ තරහ යන ස්වභාවය, කේන්ති යන ස්වභාවය, අරමුණු එක්ක ගැටි ගැටි ඉන්න ස්වභාවය අපි කොහොමද ධර්මානුකූලව යටපත් කරගන්නේ? මෙලව සැනසීමක් ලබන්න නම් ධර්මාවබෝධයේ කරා යන විදිහේ මනසක් හදාගන්න නම් මෙලොවම ලැබෙන ආනිසංස 10ක් වෙන්නවා. පරලොවට එකයි. ඔක්කොම ආනිසංස 11ක් තියෙන මෛත්‍රී. මෙත්තානිසංස සූත්‍රයේ ওই පිරිත් පොතේ තියෙනවා. එතකොට අපිට පේනවා ඒකේ මෙලව ditta ධම්ම වේදනී ආනිසංස 10ක් වෙන්නවා. අපිට මේ මෛත්‍රී සිතක් නැතිකම නිසා, සංසිඳිච්ච මනසක් නැති නිසා බොහෝ වෙලාවට අපිම විඳෝ ජීවත් වෙනවා. හැම වෙලාවෙම මොකක් හරි එකක එල්ලිලා පරණ කුණු ගොඩක් වෙන්න පුළුවන්. ඕක හිතා හිතෙන් පාර ඒකම එල්ලීගෙන ප්‍රපංච ගොඩ නගන. ප්‍රපංච කියන්නේ මනසෙන් ගොඩ නගා ගන්නවා තමන්. මෙහෙමයි මේක මෙන්න මෙහෙමයි මෙහෙම වුණොත් මෙහෙමයි කියලා හිතෙන් ගොඩ නගන. හිතෙන් ගොඩ නගාගෙන තමන්ම හිතෙන් විඳවනවා. එහෙම විඳෝ දුක් වෙවි ඉන්නවා. අවසානයේ මෙලව සැපයක් නැහැ. නින්දත් නැහැ. නිදා ගන්න ගියත් ওই ද්වේෂයේ, වෛරයේ, කේන්තිය බලවත් වුණාම නින්දක්වත් යන්නේ නැහැ. රැ තිස්සේ මතක් වෙනවා. එක්ක තරහකාරයෝ මතක් වෙනවා. එක්ක ප්‍රශ්න මතක් වෙනවා. මට මෙහෙම වුණා, මට මෙහෙම කරානේ කියලා ඒව මතක් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රිය පෙන්වුවේ පුදුමාකාර මෙලව රැකවරණයක් ලබන්න පුළුවන්. චුට්ටක් ඔබට මේ කේන්තිය භයානකම ගැන මේ ළඟදී මහත්තයෙක් ආවා. එතුමා අනුරාධපුර පැත්තේ ওই දුප්පත් පන්සලකට ලක්ෂ 18ක් වියදම් කළා ධර්මශාලාවක වහලයක් හදලා දුන්නා. ගරා වැටිච්ච ටික හදලා, බාගෙට හදලා තිබ්බ එක. ඊට පස්සේ මට කිව්වා හාමුදුරනේ ලක්ෂ 25ක් 26ක් වියදම් කළා අඩි 25ක 26ක චෛත්‍යයක් හදලා පූජා කරා කියලා පන්සලකට. දඹදිව ගිහින් තියනවා කිව්වා දෙපාරක්ද තුන් පාරක්ද. යන්න හිතාගෙන තමයි කිව්වා ඉන්නේ. ඊළඟට කටින පින්කම් 6ක් කරා කියෝ. බණත් අහනවා. දැන් නිකන් ওই ටිකෙන්ම හිතන්න පව්කාරයේද මේ? කටින පින්කම් 6ක් කරලා දෙතුන් පාර දඹදිව වැඳලා, චෛත්‍ය හදලා, ධර්මශාලා හදලා. හැබැයි කේන්ති ගිය පාර වඳින බුදු පිළිම උසලා පොලේ ගහලා තියෙනවා. ඔන්න හිතේ භයානකම. ආයි කටින පින්කම් කරා බුදුන් ඇඳ දඹදිව ගියා කියලා නෑ. කේන්ති ආවහම සමහරුන්ට මැරෙනවා පේන්නේ. කියන්නේ නැද්ද එහෙම? මතක නෑ ආයි අපාය ගියත් කමක් නෑ කියන. එතකොට එයා අපායටත් කැමති වෙනවා. මේ හිතේ භයානකම හොඳට දකින්න. තරහක්, කේන්තියක්, වෛරයක් ඇති වුනහම නුවණ, කල්පනාව ආදීන ඔක්කොම යටපත් වෙනවා. Tamanට අනතුරු පේන්නේ නැතුව යනවා. එතකොට සී මහත්තයා කියනවා අනේ හාමුදුරනේ මට ඒ වෙලේ මොලේ පෑදුනා කියෝ. එහෙමම ගිහිල්ලා ඊට වැඩිය ලොකු බුදු පිළිමයක් ගෙනහලා එතන තියලා බුදුන් ඇඳලා මල් පූජා කරලා තුනුරුවන් කමා කරගත්තා කියෝ. ඒ උනාට නිින්ද යන්නේ නැහැ කියෝ. දැන් නිදා ගන්න ගිය ගමන් ඒක මතක් වෙනවා. පොතක් කියවන්න ගත්තත්, ටීවී එක බැලුවත්, බණක් අහන්න පටන් ගත්තත් මතක් වෙන්නේ ඒක. බුදු ගුණ සිහි කරනකොට මතක් වෙනවා නේ මම මෙහෙම කරානේ කියලා මතක් වෙනවා. ඉතින් ඇවිල්ලා අඬලා කිව්වනේ හාඳුරුණී මාව බේර ගන්න කිව්වා. එතකොට අපිට පේනවා ජීවිතවල මේ තරහව, කේන්ති ආවට පස්සේ මිනිස්සුන්ට අනතුරු පේන්නේ නැහැ. කොච්චර පස්සේ පසුතැවෙනා ඉන්නවද? අයියෝ මං ඒක ඒ වෙලාවේ එහෙම නොකරා නම් කොච්චර හොඳද? ඒ වචනේ නොකියුවා නම් කොච්චර හොඳද? ආයිතින් එළියට පැන්නට පස්සේ අදින්න පුළුවන්ද? එහෙම නෙමෙයි මම මෙහෙම ඉවසන්න තිබ්බා. කොච්චර හිතෙනවද පස්සේ? එතකොට මේ ද්වේෂයේ, වෛරයේ, කේන්තියේ භයානකම බුදුහාමුදුරන්ගේ කාලේ ගොඩ සිදුවීම් තියෙනවා ඒ වගේ. දවසක් බුදුරජාන් වහන්සේ ওই සිවුරු වල සීමාවක් පනවලා තියෙනවා. 3 සිවුරෙන් ඉන්න කියලා. ඒ කියන්නේ දෙපොට සිවුර, තනිපොට සිවුර, අඳන සිවුර. ওই සිවුරු තුන තමයි බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැනෙව්වේ. ඊට අමතරව ওই වැස්ස කාලේ නානකඩයක් පරිහරණය කරන්න පුළුවන්. ඊළඟට අටුවා වලට එනකොට තියෙන අමතර චීවරයක්
මේ ඔය කුටිවල කර්මාන්ත කරන කාලේ දහඩිය දාන කාලේ වගේ දේ සංඝයාගෙන් අදිෂ්ඨාන කළ අමතර චීවරයක් පරිහරණය කරන්න පුළුවන් ඔය වගේ තියෙනවා. එතකොට ඒ බුදුහාඳුර එහෙම සීමා පැනෙව්වේ මුල් කාලේ රජ පවුල් වල සිටු පවුල් වල බොහෝම සැප සම්පත් ඇති තැන් වලින් පැවිදි වෙච්ච අය හිටියා. ඒ කාලේ රෙදි හිඟයි. බොහොම දුප්පත් පවුල් වලින් පැවිදි වෙච්ච අයට සිවුරක්වත් හොයාගන්න නැහැ. ඒ නිසා තමයි ඔය පාංශකුල චීවර විසි කරලා දාලා තියෙන රෙදි කෑලි එක්ක සොහොන් වල මිනිහ ඔතලා විසි කරපු රෙදි මේවා ගෙනහලා චීවරයක් හදාගෙන පඳු පොළ සිවුරක් හදාගත්තේ රෙදි නැති නිසා. හැබැයි ධනවත් පවුල් වල සිටු කුමාරවරු රජ කුමාරවරුන්ට ඒ රාජ පවුල් වලින් වටිනා සිවුරු පිරිකර හදලා පූජා කරනවා. ඉතින් උන්වහන්සේලා ඒවා පිළිගන්නවා. දැන් සීමාවක් නැති වුණාට පස්සේ එක එක්කෙනා Tamanට ඕන විදියට පරිහරණය කරනවානේ. අද නම් ඉතින් පන්සලක ඉන්නකොට පන්සලේ ගබඩාවක් තියෙනවා. කල්මාරියක හරි කොහේ හරි සිවුරු ටික තියාගන්න බැරිය. ඉස්සර එහෙම නෑ. චාරිකායේ වඩින ක්‍රමයක් තිබ්බේ. හැම තැනම වඩින වස් කාලේ එනකොට කොහේ හරි තැනක් හොයාගෙන වස් මාස 3 වස් සමාදන් වෙනවා. ඊට පස්සේ ආයි ධර්ම ප්‍රචාරය කර පින්නපාත කර ගම් නගර පුරා වඩිනවා. ඒ වඩිනකොට දැන් සිවුරු වැඩිනේ. පොට්ටනි පිටින් ඔළුවේ තියාගෙන යන්න වෙනවා. බුදුරජාන් වහන්සේ දවසක් දැක්ක භික්ෂුන් වහන්සේලා පිරිසක් චාරිකාවේ වඩිනවා. සිවුරු පොට්ටනි ගහලා ඔළුවේ තියාගෙන ඇඟේ එල්ලගෙන අත් දෙකේ එල්ලගෙන රෙදි නැන්දලා වගේ. බුදුහාඳුර කල්පනා කරා මේ නිවන් දකින්න පැවිදි වෙච්ච අය සියල්ල අතහැරලා පැවිදි වෙච්ච අය. අනේ මේ සිවුරු වැඩි වෙලා සීමාවක් නොදැන සිවුරු පරිහරණය කරන්න කියලා නේ මේ භික්ෂුන් වහන්සේලාට වෙච්ච විපත. බුදුරජාණන් වහන්සේට මේ මොහොතේම නීතියක් පනවන්න පුළුවන්. හැබැයි බුදු කෙනෙක් හරි ප්‍රායෝගිකව බලනවා. එදා සීතල දවසක් බුදුරජාණන් වහන්සේ රාත්‍රී එලිමහනේ අඳන සිවුර පිටින් එළියට ඇවිල්ලා ටික වෙලාවක් සක්මන් කරා. රාත්‍රී සීතලයි. තනිපොට සිවුර පොරවගත්තා. රැය වෙනකොට තවත් සීතලයි. ඒකට උඩින් දෙපොට සිවුරත් පොරවගත්තා. දැන් සීතල දරා ගන්න පුළුවන්. පහෝදා උදේම සංඝයා රැස් කරා. රැස් කළ බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ඊයේ රාත්‍රී තථාගතයන් වහන්සේ අඳන සිවුර පිටින් එලිමහනේ සක්මන් කරා. සීතලයි. තනිපොට සිවුරත් උඩින් පොරවගත්තා. ඒත් සීතල දරා ගන්න අමාරුයි. දෙපොට සිවුරත් දරාගත්තා. එතකොට සීතල ඉවසන්න පුළුවන් කියෝ. ඒ නිසා අද පටන් මගේ ශාසනයේ පැවිදි වෙන නිවන් අවබෝධයට වීරිය වඩන භික්ෂුන් වහන්සේලාට තුන් සිවුර පනවනවා කියලා ඔන්න තුන් සිවුරක් එහෙම තමයි බුදුහාඳුරු විනය නීතිය පැනෙව්වේ. දැන් තුන් සිවුරකින් ඉන්න කියලානේ කිව්වේ. බුදුහාඳුරයි කාලෙත් ඉඳලා තියෙන මොකක් හරි කියපු ගමන් ඒකේ රින් ගන්න පුළුවන් තැන් හොයන අය. නීතියක් දාපුවම නීතියෙන් රින් ගන්න පුළුවන් තැන් හොයනවා. ඒ කාලේ හිටියා චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා කියලා පිරිසක්. ඒ අය කල්පනා කරා තුන් සිවුරනේ හරි අපි තුන් සිවුරු කට්ටල හදා ගන්නම් කියලා. පන්සලේ ඉන්න එක තුන් සිවුරු කට්ටලයක්. පිණ්ඩපාත යන්න තව තුන් සිවුරු කට්ටලයක්. චාරිකාවේ වඩනකොට තවත් තුන් සිවුරු කට්ටලයක්. දැන් කට්ටල හදාගත්තා. බුදුහාඳුරෝ ඒකත් නැවැත්තුවා. එතකොට දැන් බුදුහාඳුරෝ යමක් දේශනා කරා නම් බොහොම ගෞරවයෙන් භික්ෂුන් වහන්සේලා ඒක පිළිගන්නවා. දවසක් භික්ෂුන් වහන්සේලා පිරිසක් චාරිකාවේ වඩිනකොට දැක්කා බොහොම ධනවත් සිටුවරයෙක්ගේ සිටු මැදුරක්. හැබැයි සිටු මැදුරක් පාට පේන්නේ නැහැ. හැම තැනම සිවුරු අනලා තියෙනවා. සිවුරු ගොඩක් වනලා. මේ චාරිකාවේ වඩන භික්ෂුන් වහන්සේලා කල්පනා කරා එහෙනම් ওই සිටුවරයා ආරාමයකට පූජා කරලා ඇති. ওই සිටු මැදුර. අපි යම් භික්ෂුන් වහන්සේලා ගොඩක් ඉන්න පාටයි මේ සිවුරු ගොඩාක් තියෙන්නේ කියලා අර චාරිකාවේ වඩන භික්ෂුන් වහන්සේලා ගියා. බලනකොට සේවකයෝ නම් ඉන්න වැඩකාරයෝ ගොඩක්. කොහොමී ස්වාමීන් වහන්සේලා කෙනෙක් ආවා බොහොම ගරු ගාම්භීර විදිහට. ඇවිල්ලා කිව්වා මොකද? මම තමයි කිව්වා මේකේ වෙන කවුරුත් නැහැ කිව්වා. ඊට පස්සේ ඇහුවා මේ මෙච්චර සිවුරු ආයේ ඔක්කොම මගේ තමයි කිව්වා. මං උදේට එක සිවුරක් පොරවනවා කිව්වා. දවල්ට එක සිවුරක් පොරවනවා කිව්වා. හවසට මට තව සිවුරක් තියෙනවා කිව්වා. එතකොට මෙච්චර විශාල මන්දිරයක මේ මගේ ගිහි කාලේ ගෙදර කිව්වා. මම එක දවසකට එක කාමරයක ඉන්නවා කිව්වා. ඊට පස්සේ ඒක කිව්වා ඒකාස් කරනවා. ඊළඟ දවසේ මම ඊළඟ කාමරේ හර භික්ෂුන් වහන්සේලා කල්පනා කරා මේ නම් ටිකක් මොලේ නරක් වේගෙන යන කෙනෙක් පාටයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මෙහිමද මේ භික්ෂුවකට ගැලපෙන්නේ නැහැ කියලා අල්ලගත්තා. මෙහෙට එනවා කියලා අල්ලගෙන ඇදගෙන එක්කන් ගියා ජේතවනයේටම ඉක්කරගෙන ආවා. බුදුරජාණන් වහන්සේ දා ධම්සභා මණ්ඩපේ දහම් දේශනවා. දැන් කට්ටිය වට කරගෙන ඇදගෙන එනවා.
හා මහණෙනි අතහරින්න කිය ඔය භික්ෂුව. බුදුරජාණන් වහන්සේ ළඟ දැන් එක්කන් ආවා. බුදුරජාණන් වහන්සේ දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ධම්සභා මණ්ඩපේ බණහන බොහෝ පිරිසක් අතරේ අර භික්ෂුව ඉස්සරහට ආවා. බුදුරජාණන් වහන්සේ හව භික්ෂුව මොකද මේ මහණෙනි මොකද මෙයා මේ එක්කන් ආවේ කියලා ඇහුවා. එතකොට අනිත් භික්ෂුන් වහන්සේලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි චාරිකාවේ වඩිනකොට මේ සිවුරු ගොඩාක් වනලා තිබ්බා මෙන්න මේකයි කතාව. මේ ස්වාමීන් වහන්සේ බොහෝ බඩු භාණ්ඩ බහු භාණ්ඩික භික්ෂුවක් කියෝ. බොහෝ සිවුරු පිරිකර පරිහරණය කරනවා කියෝ. බුදු කෙනෙක් කෙනෙකුට යම් වැරැද්දකදී ගරහා කරන එක වචනයක් තියෙනවා. අපි මේ බණින වචන වගේ නෙමෙයි. බුදු කෙනෙක් ඒ බුදුමුවින් කියවෙන්නේ එකම වචනය ඒ තමයි මෝග පුරුෂය කියලා. මෝග පුරුෂය කියන්නේ හිස් මිනිස්සයෝ කියලා. මුලයක් තියෙනවා නේ ධර්මයට ලැබි නම් එහෙම කරන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ අර පිරිස අතරේ අර භික්ෂුවට කියන මෝග පුරුෂය තථාගතයන් වහන්සේ දේශනා කරන්නේද තුන් සිවුරෙන් ඉන්න කියලා. ගැළපෙනවා දැහුවා භික්ෂුවකට ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෙකුට ඔබ ජීවත් වෙන ක්‍රමේ කියපු ගමන් කේන්ති ගියා. කොච්චර කේන්තියක්ද කියන්නේ අර පිරිස මැද්දේ ඇඳගෙන ඉන්න සිවුර ගලවලා ගත්ත අතට අරගෙන බුදුහාඳුරන්ගේ පැත්තට දමලා ගැහුවා. ගහලා ඇහුවා ඔබ වහන්සේ මට මෙහෙමද ඉන්න කියන්නේ කිව්වා. කොහොමද ඒ කාලේ හිටපු අය ඇඳගෙන ඉන්න සිවුර ගලවලා බුදුහාඳුරන් දමලා ගැහුවා කියපහම බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. බුදුරජාණන් වහන්සේ බොහොම කරුණාවෙන් ඒ දිහා බලාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ භික්ෂුව අද විතරක් නෙමෙයි අතීත සංසාරෙත් ඔය වගේම තමයි කියෝ. එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා අනේ ස්වාමීනි අතීත කතාව අපිට දේශනා කරන්න කියෝ. අන්න බුදුරජාණන් වහන්සේ අතීත ජාතක කතාවක් දේශනා කරා. සංසාරික කතාව. එතකොට අපිට පේනවා සසර පුරුදු වෙනවා. ওই ජාතක පොතේ තියෙන ඒවාමයි වැඩිපුර. එවැනි සිදුවීම් වලදී බුදුහාමුදුරුවෝ පෙන්වනවා මහණෙනි මෙයා අද විතරක් නෙමෙයි ඒ කාලෙත් ඔහොම තමයි කියලා. එතකොට තමයි මේ අතීත කතාව ඒ කාලේ කතාව දේශනා වෙන්නේ. ඒක තමයි ජාතක පොතේ එන්නේ. එතකොට ඒ කාලේ සසර පුරුදු අදටත් එනවා. ওই කේන්ති යන ස්වභාවය, වෛර බඳින ස්වභාවය, ගැටෙන ස්වභාවය, ශනික කෝපී ඔය සංසාර පුරුදු හැටියට එනවා මතක තියාගන්න. ඒවා අපි වීරියෙන් ධර්මයේ දියුණු කරලා බණ භාවනා කරලා යටපත් කරගෙන නැත්නම් ඒවා සංසාර පුරුද්දක් හැටියට එනවා. දැන් අපි ගම් මෙහෙම තරහ යන්නේ නැද්ද ඔබට? හැමෝටම තරහ යනවා. හැබැයි ඒ ඔක්කොටම තරහ ඇති වෙන්නේ එක විදිහටමද? නෑ. අපි ජීවත් වෙන සමාජයේ අපි අතර ඉන්නවා සමහර අය බුදුහාඳුර උපමා තුනක් පෙන්වනවා. ඒවා සංසාර පුරුදු එක්ක වෙනස් වෙන්නේ. එක පිරිසක් ඉන්නවා තරහ යනවා. හැබැයි දී ඇඳ ඉරක් වගේ කියනවා. දියේ ඉරක් ඇඳට පස්සේ ඒක තියෙනවා දවස් ගණන්. ඒ මොහොතේම මැකෙනවා. ඒ වගේ සංසාර පුරුදු පෙර සසරේ මෛත්‍රිය වඩලා හොඳට හිත දියුණු කරලා ධ්‍යාන වඩලා අපි දන්නේ නැහැ බඹලොව ඉඳන් ආපු අය ඉන්න පුළුවන්. ඒ අයට තරහ යන ස්වභාවය අඩුයි. මොකද හිත ඇතුලේ තියෙනවා කේන්ති යන ස්වභාවය. ඒක තියෙනවා අනාගාමී වෙනකොට නැති වෙන්නේ. කාමරාග පටිග. පටිග කියන්නේ ගැටෙන ස්වභාවය. ඒක සංයෝජනයක් හැටියට සම්පූර්ණයෙන් නැති වෙන්නේ සෝවාන් වෙනකොට නෙමෙයි. සකදාගාමි කෙනාටත් තුනී වෙලා තියෙනවා. අනාගාමි වෙනකොට තමයි සම්පූර්ණයෙන්ම කාමරාග පටිග ප්‍රහාණය වෙන්නේ. එතකන් අපි අරමුණත් එක්ක ගැටෙන ස්වභාවයන් අපේ හිතේ තියෙනවා. හැබැයි සසර මෛත්‍රිය වඩලා පුරුද්දක් තියෙන කෙනා කේන්තියක් ආවත් සැනින් සිහිය පිහිටනවා. හරියට දී ඇඳ ඉරක් වගේ කියනවා. එයාට තරහ ගිය ගමන් මතක් වෙනවා අපි මැරිලා යන මිනිස්සු. මම මොකටද මේ කවුරුත් එක්ක වෛර බැඳලා මං අකුසල් පුරව ගන්න. එයා කරගන්න දේ යාගෙනියයි. ඊළඟට හිතනවා මිනිස්යන් අතින් කාගින්ද වැරදි නොවෙන්නේ. එහෙම හිතලා හිත හදා ගන්නවා ඒ සැනින්. එහෙම හිතලා හිත හදාගෙන හිතෙන් ඒක අයින් කරනවා. ඒ මොහොතේම කේන්ති ඇති වෙනවා. හැබැයි ඒ මොහොතේම හිත ධර්මයේ පිහිටවාගෙන හිතෙන් ඒක අයින් කරනවා. බුදුරජාන් වහන්සේ වදාලා දී ඇඳ ඉරක් වගේ. එයාට හිත වඩන්න පහසුයි. ඊළඟට තව පිරිසක් ඉන්නවා වැල්ලේ ඇඳ ඉරක් වගේ කියනවා. දැන් වැල්ලක ඉරක් ඇඳුත් මොකද වෙන්නේ? ඒ ඉර දවසක් දෙකක් උපරිම 3ක් තියෙයි. හුළඟකට හරි මැකෙනවා. හැමදාම තියෙන්නේ වැල්ලේ අඳින ඉර. ඒ වගේ සමහරුන්ට කේන්ති ගියාට පස්සේ ඒක ඒ මොහොතේ සිහිය පිහිටව ගන්න බෑ. හොඳට බලන්න සමහර ස්වභාවය.
හිතට මොකක් හරි ප්‍රශ්නයක්, කේන්තියක්, එපා වීමක්, කලකිරීමක් ඇති වෙනවා. ඒ ආපු ගමන් ඒ මොහොතේ ආයි කීයටවත් සිහිය පිහිටවන්න බෑ. කතා කරන්න හිතෙන්නේ රවාගෙන එහෙම ඉන්නවන්නේ. හැබැයි දවසයි 2යි උපරිම 3යි. දවස් 2-3 යනකොට හිතෙනවා අන්න ආයි මොලේ පෑදෙනවා. ඊට පස්සේ දවස් 2-3ක් යනකොට හිතෙනවා මේ වතුර දිග ගෙනියන්න ඕනේ. අපි කවුරුත් මැරලා යන මිනිස්සුනේ. ඕන් ඔය අමතක කළා මං හොඳට කතා බහ කරලා ඉන්නවා. අන්න හිතෙනවා. ඊට පස්සේ අරක සම්පූර්ණයෙන් හිතෙන් අයින් කරලා ආයි හොඳට ඉන්නවා. එයත් හිත වඩන්න පුළුවන්. දිගට පවත්වන්නේ දවස් 2-3 හරි සිහිය පිහිටව ගන්න පුළුවන් විදිහේ මනසක් යාට තියෙන. බුදුරජාන් වහන්සේ පෙන්නවා නමුත් මේ ලෝකේ ඉන්න භයානකම කොටසක් ඉන්නවා. ගලේ කෙටු ඉර හා සමානයි කියලා. ගලේ ඉරක් කෙටුවට පස්සේ මැකෙනවද? අවුරුදු 10 ගණන් තියෙනවා. දැන් ওই රජ කාලේ අතීත රජදරුවන්ගේ කාලවල ධර්මාශෝක රජුරුවන්ගේ කාලේ කොටපු සෙල්ලිපි තාම තියෙනවා. බ්‍රාහ්මී අක්ෂර වලින් කොටපු සෙල්ලිපි. ඒ පැරණි කාලවල අපි ඒවා පරීක්ෂණ කර කර මේ අවුරුදු 10 ගණන් පරණයි කීකේ මිනිස්සු අපේනවා. එතකොට ඒ වගේ සමහර අය ඉන්නවා පුංචි දෙයක් ආයි ඒක හිතලා කරුණු එකතු කර ඒක හිතනවා. මැරෙන්න වැටෙන කම්ම ඒකෙම එල්ලිලා ඉඳලා මැරෙනකොට අතහරින්නේ නැහැ. මම මැරිලා හරි ඕකගෙන් පලිගන්නවා කියාගෙන මැරෙන අය නැද්ද? එයා ඒ වෛරය අරගෙන යනවා ඊළඟ ආත්මෙට. ඒක ධර්මයේ කියන්නේ සංසාර වෛර කියලා. සසරට ගෙනියනවා. ඔබ අහලා ඇති අර කාලි යක්ෂණිගේ කතාව. ආත්ම 500ක් උපෝපං හැම ආත්මිකම පලිගත්තා කියන. හම්බුණාද පලිගත්තා. මතක තියාගන්න මේ සංසාර වෛරක්කාරයෝ අපි කාටත් තියෙනවා. ඔබට මට අපි කාටත් තියෙනවා. බුදුහාඳුරන්ටත් හිටියනම් ආයිති අපිට නැති වෙනවදනේ. බුදුරජාණන් වහන්සේට වෛර බැන්දේ උන්වහන්සේ සාධාරණ වෙළඳාමක් කරලා වෙන දෙයකට නෙමෙයි. සීරිවාණික කතාව බහලා තියෙනවා රන්තැලියට කදාවලලු කතාව. එදා අපේ බෝසතාණන් වහන්සේ සාධාරණ වෙළඳාමක් කරේ. මේක ගොඩාක් වටිනවා. මගේ ළඟ තියෙන මෙච්චරයි කියලා ඉල්ලුවේ වලලු 2-3. මුළු වලලු කූඩෙම දුන්නා. වෙළඳාම් කරපු සල්ලි ටික ඔක්කොම දුන්නා. රන්තැලිය අරගෙන පිටත් වෙලා ගියා. මුලින් ආපු කපටි වෙලෙන්දා එදා දේවදත්ත මේක වැඩක් නෑ කියලා වීසි කරලා ගියා. නිකන් ගෙනියන්න ඊළඟ වටේ කැරකිලා ආව කපටිකමට. කොහෙනම් දෙන්න කියලා අරගෙන යන්න. එනකොට රන්තැලි අරන් ගිහිල්ලා ඊට පස්සේ ආපු වෙලෙන්දී. උන් හිටි තැන් අමතක වුණා. අර ඔක්කොම දාලා පස්සෙන් පන්නගෙන ගියා. යනකොට අපේ බෝසතාණන් වහන්සේ ගඟෙන් එතර වෙලා ගඟ මැද්දේ පාරුවේ වඩිනවා. ගං යුරට ඇවිල්ලා කෑ ගැහුවා. ඕක මගේ කියෝ. බෝසතාණන් වහන්සේ ගඟ මැද්දේ ඉඳන් කිව්වා නෑ මං සාධාරණ වෙළඳාමක් කරලා මට ලැබිච්ච දේ. මං ඔබට සාප කරනවා කියෝ. මං ඔබෙන් පලි ගන්නවා කියෝ. මං සංසාරේ උඹේ පස්සෙන් එනවා කියෝ. ආවද නැද්ද? ආවා. බුදු වෙච්ච ආත්මෙත් මරන්න සැලසුම් කරා. ගල් පෙරළුවා. නාලාගිරි ඇතා කුලප්පු කරලා ඒ අජාසත් රජුරු හිතවත් කරගෙන දුනු ශිල්පීන් යදෝලා කොච්චර සංඝ බේද කරා මොනතරම් හතුරුකම් කරාද බලන්න. එච්චර බුදු වෙලත් හතුරුකම් කරන හතුරෙක් හැදුනේ සාධාරණ වෙළඳාමක් කළා නෙමෙයිද සසරේ. මතක තියාගන්න මේ අපි ජීවත් වෙන්නේ කෙලෙස් සහිත ලෝකෙක. අපි ජීවත් වෙන සමාජයේ ඉන්න මිනිස්සු මේ රහතන් වහන්සේලා එක්ක අපි ඉන්නව නෙමෙයි. අපි ඉන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත විඥාන සහිත මිනිස්සු ඉන්න ලෝකෙක ඉන්නේ. ඒ මිනිස්සු ඊරිසියාවෙන්, වෛරයෙන්, කුහකකමින් එකාපරයා එකා යන මුකා කෙලෙස් තුලම ජීවත් වෙන ලෝකෙක අපි ඉන්නේ. එහෙම ලෝකික ජීවත් වෙනකොට hina වුණත් ඇති. ආයි වෛර බඳින්න වෙන හේතුව ඕනේ. සමහර ලාවට කෙනෙක් ඉගෙන ගන්න දක්ෂ නම් අනිත් අයගේ වෛරක්කාරයෙක් බවට පත් වෙනවා. කෙනෙකුට දක්ෂ හැකියාවක් තියෙනවා නම් මොකක් හරි දෙයකට තව කෙනෙක්ගේ වෛරක්කාරයෙක් දක්ෂ වෛද්‍යවරයෙක් ගැන හිතන අනිත් වෛද්‍යවරු ඊර්ෂ්‍යා කරනවා, වෛර බඳිනවා. හැම පැත්තෙම මෙහෙමයි. ඒ නිසා සමහර ලාවට ලෞකික දේවල් නෙමෙයි සිල් රකින්නවට වෛර කරන මිනිස්සු ඉන්නවා. සිල් රැක ගන්න බැරි අය. බණ භාවනා කරනවට වෛර කරන අය ඉන්නවා. බණ පොතක් කියවනකොට බැනගෙන හින් පාස් කරගෙන යන අය නැද්ද? ඉන්නවා, ඕන තරම් ඉන්නවා. ඒ මොකද ඒ තමයි කෙලෙස් සහිත ලෝකයාගේ හැටි.
ඒ අතර වෛරක්කාරෝ එක එක ස්වරූපින් ඊළඟට මතක තියාගන්න සසර වෛර හොයන්න බෑ. කර්ම විපාකත් එක්ක පැටලිලා එන්නේ අපි ළඟට. ඒ සංසාර වෛර කර්ම විපාක එක්ක පැටලිලා එනකොට බේරෙනවා කියන්නේ ලේසි නෑ. බුදුහාඳුරු ගාථාවක් පෙන්නවා අසාතන් සාත රූපේන. අසාර දේවල් සරු විදිහට අපි ළඟට එන්නේ. කර්මයෙන් පැටලිලා. අපි හිතනවා අනේ මේක වාසනාව මගේ පිනකට මට ලැබුණා කියලා හිතනවා. අන්තිමට ඒකම තමන්ගේ විනාශය. පිය රූපේන අප්පිය. අප්‍රිය දේවල් ප්‍රිය ස්වරූපෙන් වෙස් වලාගෙන එනවා ළඟට. ප්‍රිය ස්වරූපෙන් එන්නේ. දුක්ඛං සුඛස්ස රූපේන. ඇත්තටම දුකක් හැබැයි සැපයක් විදිහට වෙස් වලාගෙන අපි ළඟට එනවා. අහු වෙනවා ඇද්දිලා යන්නේ. හොයන්න බෑ. ඔය වගේ අපි ගොඩාක් රටේ හැම ස්තරයකම මිනිස්සු අසුරු කරනවා බණ කියනවා. එක සැරයක් මම බන්ධනාගාරික බණ කියනකොට ඉස්සරහා වාඩි වෙච්ච මිනිස්සෙක් මං හිතන්නේ එල්ලුම්ගහඩනිය වෙලා හිටපු කෙනෙක් කෑ ගහලා ඇඬුවා. ඔය වගේ මං කරුණ ටිකක් විස්තර කරනකොට එක පාට හයියෙන් ඇඬුවා. ඊට පස්සේ මට බණ කියා ගන්න බෑ මම මැදින් නැවැත්තුවා. ජේලර්ලා ඇවිල්ලා අත් දෙකෙන් අල්ලලා නැකිට්ටෝල එළියට ගත්තා. ඇවිල්ලා කිව්වා හාමුදුරු බණ කියන්න අපි ආයෙ එළිය තියාගන්නම් කිව්වා. එතකොට බණ අහන 300ක් හිටියා. ඉතින් මම බණ කිව්වා. බණ ඉවර වෙලා මං ඇහුවා ජේලර්ලාගෙන් කතා කරලා මේ කෝවර මිනිස්සයා කියලා. හාමුදුරනේ මිනිහා කරපු පව් ඒ මිනිහා ඔය විඳවන්නේ හාමුදුරුවෝ කතැල්ල දාන්න කිව්වා. මං කිව්වා නෑ පොඩ්ඩක් පවුනේ එක්කන් එන්න කියලා. ඕනේ නෑ හාමුදුරනේ ඔය පව්කාරයෝ එක කතා කරන්න ඕනේ නෑ කිව්වා. මං කිව්වා නෑ කමක් නෑ මේ මිනිස්සුන්ට මොකක් හරි ප්‍රශ්නයක් ඇතිනේ. ඔබතුමා කියලා පොඩ්ඩක් එක්කන් එන්නෝ කියලා. අනේ අල්ලගෙන ආවා. අඬ ආවා. ඇවිල්ලා ඊට පස්සේ මම කකුල් දෙකේ ඔළුව තියාගෙන අඬනවා. ඊට පස්සේ මං ඔළුවත් අත ගාලා කොන්දත් අත ගාලා ළඟ වාඩි කරවගත් මං ඇහුවා ඇයි මහත්තයා කියලා. ඊට පස්සේ උන්න සංසාර ජීවිත. ඉස්කෝලේ යන කාලේ ඒ කෙල්ලෙක් දැකලා ඉතින් හිත ඇදිලා යනෝනේ දහස් ගාණක් මැද්දේ. බලන්න මේ කර්ම විපාක කියන්නේ. මිනිස්සු සමහරලාට අපිට සමාජයේ දහස් ගණන් දකිනවා මිනිස්සු. පාරේ යන එක নানা ප්‍රකාර චරිත මිනිස්සු. හැබැයි ඔය අතර සමහරලාට අපිට කෙනෙක් දැක්ක ගම සංසාර පුරුද්දක් දැකලා තියෙනවා. මේ මගේ සංසාරේ හිතවතෙක් වෙන්නේ නැති. සංසාරේ දරුවෙක් වෙන්නේ නැති අම්මා තාත්තක් දන්නේ. ඔය වගේ සසර බැඳීම් වගේ බැඳෙනවා සමහරුන්ට. හිත ඇදිලා යන එක පාට දැකලා පුරුදුයි වගේ. ඊට පස්සේ කොහොම හරි නිකන් සමාජ විස්තරේ හිතන්න. ඊට පස්සේ ඉතින් ඔය hina වෙලා කතා කරලා කොහොම හරි එක්ක අවුරුදු ගණන් සමහරු අවුරුදු ගණන් පස්සෙන් ගිහිල්ලා වැඩි අතාරින්නෙම නැහැ. කොච්චර කරදර ප්‍රශ්නාවත් අවුරුදු ගණන් උත්සාහ කරලා කොහොම හරි හිතවත් වෙනවා. ඊට පස්සේ ඇසුරු කරලා ආදරය කරන්න පටන් ගන්නවා. කවුරු දෙමව්පියෝ නෑදෑයෝ ඔක්කොම බෑ එපා කිව්වත් අවසානයේ මොන විදිහට හරි නෑ මට යාමයි ඕන කියලා විවාහ වෙනවා. එහෙම විවාහ වෙලා දරුවොත් හදලා අර මිනිහගෙම මැරුම් කන අය නැද්ද? අන්න එහෙම චරිතයක්. ඒ මිනිස්සයා කිව්වා හාමුදුරනේ මං අවුරුදු 18ක් ආදරය කරලා කිව්ව කසාද බැන්දේ. අවුරුදු 18ක්. එහෙම අවුරුදු 18ක් ආදරය කරලා අද එල්ලුම් ගහඩනිය වෙලා ඉන්නේ බිරිඳව බෙල්ල මිරිකලා මරලා. හේතුව මොකද්ද? බත් එකේ තිබ්බ වැලි කැටයක්. ඔන්න ප්‍රශ්න. සමහරුන්ට පෙර වෛර මතුවෙනකොට හිත ආය අමුතු ප්‍රශ්න ඕනේ. බීලා ඇවිල්ලා බීලාවට පස්සේ ඉතින් ආදරෙන් කැම දෙන්නෙත් නැහනේ. කෝ කෑම එක කීවා. බීන් කාපන් කියලා දැම්මක් ගෙනහලා කෑම එක මේසෙ උඩට. අදත් බීලාව මේ මිනිහා කියලා. කනකොටම කටවල් දෙකක් තුනක් කනකොට කටස් ගාලා ගලක් දෙකක් හැපුණා. කේන්ති ගියා කෑම්පි ගානක් පොලේ ගහලා නැකිට්ටා. මේකිට මේක ගරන්න බැයිද කියලා ඔන්න රණ්ඩුව පටන් ගත්තා. බෙල්ල මිරිකුවා මැරෙන්න. එතකොට බලන්න හේතුව බැලුවොත් මිනිහක් මරලා අච්චර අවුරුදු 15ක් 18ක් ආදරය කරපු පිරිඳ මරලා තියෙන්නේ බත් එකේ තිබ්බ වැලි කැටයකට. මේ හිතේ සංසාර වෛරයවා. සමහර අම්මා තාත්තා ඉන්නේ නැද්ද සංසාර හතුරෝ? ඔබ දැකලා නැද්ද පූසියෝ තමන්ගේම පැටව කන අය? පැටව දාලා ඒ පැටව තමන්ම කනවා. සංසාරේ ඒ වගේ සමහර අම්මලා ඉන්නවා දරුවෝ දකින්නකොට පුදුම වෛරයක්. ආයේ ළමයින්ට සමහර ඉපදිච්ච ගමන් බෙල්ල මෙරිකලා හරි මරනවා. එක්කෝ පොඩි දරුවන්ට සත්තුන්ට වගේ ගහන්නේ. ගහලායි දන ගස්සලා පුච්චලා ඒ වගේ සමහර
දරුවෝ අපි ළඟට එක්කන් ඇවිල්ලා තියෙනවා. එක්ක ගහලා අතත් කඩලා. ඒ ළමයින්ව පුච්චලා ගිනි පෙළිවලි. එතකොට අපිට පේනවා මේ සංසාර හතුරෝ අම්මා තාත්තා හැටියට එන්න පුළුවන්. දරුවෙක් හැටියට සසර හතුරෙක් එන්න බැයිද? දැන් බිම්බිසාර රජුරුවන් සෝවාන් වුණා. ආරාමයක් හදලා පූජා කරා වේලුවනේ. දේවියගේ කුසේ පිළිසිඳ ගත්තේ සංසාර වෛරක්කාරය පලිගන්නමයි ආවේ. අජාසත්ත. කොච්චර ආදරෙන් හැදුවත් නිසි වයස එනකොට සංසාර වෛර මතු වුණා. රජකමත් දුන්නා. ඒත් පිය රජුරුවන්ව හිර කරා. කන්න නොදී හිර කුටියක දාලා කන්න නොදී තියලා තිබ්බා. මැරෙනකම් දින ගැන හිටිය මැරෙන පාටක් නැහැ. අවසානයේ වද දීලා යටිපතුල් පළලා ලුණු දාලා ගිනි පොකුරුරේ ඉඳන් ඇවිද්දෝලා කියන වද දීලා මැරුවේ. එතකොට අපිට පේනවා සංසාර හතුරා එක එක ස්වරූපේ එක එක විදිහට අපිට හොයන්න බෑ. ඒක තමයි සංසාර වෛරක්කාරයෝ මුණ ගැහුණා. එතකොට අපිට මේ යන සංසාර ගමනේ පෙර සසරේ හිතයිශීව හිටපයි මුණ ගැහෙනවා ප්‍රියයන් හැටියට. ඒ අයගෙන් වෙන්වීම දුකක්. පිය විප්පයෝගෝ දුක්ඛෝ. පෙර සංසාර හතුරු මුණ ගැහෙනවා අප්‍රියයන් හැටියට. ඒ අය හමුවීමම දුකක්. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. ඒක ආර්ය සත්‍යයක් හැටියට බුදුහාඳුරු පෙන්නේ. පිය විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. අප්‍රිය පුද්ගලයන් තරහකාරයෝ හතුරෝ ඊර්ෂ්‍යාකාරයෝ මුණ ගැහිමම සසරි දුකක්. මුණ ගැහෙනවා ආයේ. සසරේ ඉන්න තාක්කල් හම්බෙනවා. ඒ සංසාර හතුරු සමහරලාට බස් එකේ හම්බෙන්න පුළුවන් සසර හතුරා. කකුල පෑගුණත් ඇති මරා ගන්න එන්නේ ඊට පස්සේ. පාරේ යනකොට hina වුණත් ඇති ඇඟට එන්න. එක එක ස්වරූපෙන් හොයන්න බෑ කොතනද කොයි මොහොතේද තමන්ගේ අනුන්ගේ රණ්ඩු බේරන්න ගිහිල්ලා අන්තිමට වැරදිකාරයෝ වෙලා ජීවිතේම අමාරු වැටෙන මිනිස්සු නැද්ද? අනුන්ට උදව් කරන්න ගිහිල්ලා අමාරු වැටෙන අය ඉන්න. එතකොට ඔය වගේ ජීවිතේ හිතන්න. ඒ නිසා අපේ හිත තරහ යන හිතක්. අරමුණේ ගැටෙන හිතක්. ඒක ගැටි දිගටම තුවාල පාර ඉන්නා වගේ හිත ඒකෙම ඇලීගෙන යන වෛරේම හිත පවතින හිතක් නම් අපිට ධර්මයේ කරා යන්න ගොඩක් අමාරු වෙනවා. ඒ නිසා පින්වතුනි මොකද කොච්චර පින් කරා සමහරු ඉන්නවා මරණ මංචකේ වෛරේ බලවත් වෙච්ච ගමන් ඉවරයි. පින යටපත් කරගෙන අකුසලේ මතු වෙනවා. ඒකට ධර්මයේ කියන්නේ කුසල් මැඩලන අකුසල් කියලා. දැන් ධර්මාශෝක රජුරවන්ට උනේ ආය වෙන කාටවත් ඕනේ නැහැ. 84000ක් විහෙර විහාර හදලා තමන්ගේ පුතා දුව මුණුබුරා ඔක්කොම පැවිදි වෙලා රහතන් වහන්සේලා. දහස් ගණන් සංඝයා ඇසුරු කරා. 1000ක් රහතන් වහන්සේලා එකතු කරලා ධර්ම සංගායනා කරා. ලෝකෙට ධර්මයේ ව්‍යාප්ත කරා. හැබැයි තමන් සෝවාන්වත් වෙලා හිටියේ නෑ. තමන්ගේ රජකම් කරනකොට කේන්ති යන ස්වභාවය රටවල් පාලනය කරනකොට තීරණ ගන්නවා. ඒ දැඩි ගතිය හිතේ තිබුණා යටපත් වෙලා. ධර්මාශෝක වුණාට අර චණ්ඩාශෝක හැටියට කලින් තිබ්බ ලක්ෂණ හිත ඇතුලේ නැතුව නෙමෙයි. මරණ මංචකේ පවන් සලන කෙනාගේ අතින් වටාත්ත වැදුනා කියන රිදෙන්න. මේ මිනිස්සයා පවන් සැලුවේ මේ කඩුවකින්ද? වටාත්ත ඒ කාලේ පවන් සලපු එක. මොකක් හරි වැරදීමකින් රිදෙන්න වැදුනා. දැන් මට මේ උදව්වටනේ අනේ වැරදීමක් නේ කියන එක නෙමෙයි හිතට ආවේ කේන්තිය. ඒ කේන්තියත් එක්ක වෛර බැඳා පුපුරනවා. කරපු පින් ඔක්කොම යටපත් වෙලා මරණ මංචකේ ආසන්න කර්මයක් හැටියට අකුසලයේ බලවත් වෙලා දින කීපයක් හරි දුගතියකට වැටෙනවා. එතකොට අපිට පේනවා කේන්තිය තරහ යන ස්වභාවය ගැටෙන ස්වභාවය හරි භයානකයි. ඒ නිසා තමන්ගේ හිත දිහා බලලා ධර්මයේ දියුණු කරගන්න ලොකු උත්සාහයක් වීරියක් ගන්න. මෛත්‍රිය වඩන්න. ද්වේෂයට ප්‍රතිවිරුද්ධව තියෙන එක තමයි මෛත්‍රිය. ද්වේෂයට ප්‍රතිවිරුද්ධ දේ මෛත්‍රිය. බුදුහාඳුර පෙන්වන මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනයි. මෛත්‍රිය වඩන්න හිතේ ව්‍යාපාද යටපත් වෙනවා. තරහ යන ස්වභාවය ප්‍රහාණය වෙලා යනවා. ගැටෙන ස්වභාවය ප්‍රහාණය වෙනවා. ඒක උපමාවක් පෙන්නනවා ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුවා වගේ. අපි ගමු ගිනි ගොඩකට කුකුල් පිහාට්ටක් ලං කරොත් මොකද වෙන්නේ? උණු වෙලා ඇකිලෙනවා. ඒ වගේ තමයි කියන මෛත්‍රිය වඩන්න ද්වේෂ හිත තමන් තුළ ඇකිලිලාම යනවා කියන.
අර තරහ යන ස්වභාවය Taman තුල යටපත් වෙලා ඇකිලිලා යනවා කියන. ඒ නිසා මෛත්‍රිය වඩන්න කියන. අපි චුට්ටක් බලමු මෛත්‍රිය ගැන. මෛත්‍රී භාවනාව වඩන ක්‍රම බුදුහාඳුරෝ පෙන්නනවා මෙහෙම. ක්‍රම දෙකක් පෙන්ලා තියෙනවා සූත්‍ර පිටකේ මූලිකම වශයෙන්. ඒ තමයි අප්‍රමාණ චේතෝ විමුක්තිය. අප්‍රමාණ වශයෙන් ප්‍රමාණ රහිතව මෛත්‍රී වඩන්න කියන. ඒ මොන ක්‍රමයකට මෛත්‍රී භාවනාව වැඩුවත් පටන් ගන්න කාගෙන්ද? තමන්ගෙන්. අන්න ඒක මතක තියාගන්න. අපි මෛත්‍රී භාවනාව සියලු ලෝකයාටම සුවපත් වේවා කියලා හිතුවත් ඉස්සල්ලාම හිතන්නේ මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා, වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වෙම්වා. තමන්ට හොඳට මෛත්‍රී වඩන. අත්තානං උපමං කତ୍වා තමා උපමා කරගෙන තමයි අපි ලෝක සත්වයන්ට මෛත්‍රිය පතුරවන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා තමන්ට හොඳට මෛත්‍රිය වඩලා ඊට පස්සේ අප්‍රමාණ චේතෝ විමුක්තිය කියන්නේ ප්‍රමාණ රහිතව දිසා වශයෙන් හිතනවා. උතුරු දිසාවේ ඉන්න සියලු සත්වයෝ දැන් ප්‍රමාණයක් නැහැ අනන්තයට විහිදෙනවා. උතුරු අනු දිසාවේ ඉන්න සියලු සත්වයේ දිසාවක් කියන්නේ අනන්තයට විහිදිලා යනවා. නැගෙනහිර දිසාව, නැගෙනහිර අනු දිසාව, දකුණු දිසාව, දකුණු අනු දිසාව, බටහිර දිසාව, බටහිර අනු දිසාව, උඩ දිසාව, යට දිසාව. එතකොට දැන් දිසා කීයද? 10ක් තියෙනවා. අපි ඒකට කියනවා දස දිසාවට. කර්ණීමිත සූත්‍රයේ තියෙනවා උද්දං අදෝච තිරියංච. අපි මෛත්‍රී වඩනවා. උඩ යට හාත්පස කියන දිසාවන් වලට. ඒ සෑම දිසාවක්ම අරමුණු කරගෙන සත්‍යයන් අපි හිතෙන් බෙදාගෙන වර්ග කරගෙන පා ඇති පා නැති අපා දෙපා සිව්පා බොහෝ පා ඇති අහසේ පොළොවේ ජලයේ ඉන්න ඇසට පෙනෙන නොපෙනෙන හීන ප්‍රනීත ගොරෝසු සියුම් ඔය විදිහට සත්වයන් අපි හිතෙන් හිත ඒ සෑම සත්වයක්ම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කිය මෛත්‍රී වඩන. එහෙම මෛත්‍රී වඩනකොට අපිට නොදැනීම විශාල පිනක්. හිතේ අර ද්වේෂ හිත යටපත් වෙන විදිහේ ප්‍රබල පුණ්‍ය ශක්තියක් හිතේ බලවත් වෙනවා. ඒක ක්‍රමය. ඒකට ධර්මයේ කියන්නේ අප්‍රමාණ චේතෝ විමුක්තිය. මෛත්‍රී වඩන තව ක්‍රමයක් තියෙනවා මහග්ගත චේතෝ විමුක්තිය. මහග්ගතයි කියලා කියන්නේ ප්‍රමාණ වශයෙන් මෛත්‍රී වඩන. ඒ කියන්නේ ඒ කොහොම කරත් ඉස්සලා තමන්ට මෛත්‍රී වඩලා ප්‍රමාණය. දැන් අපි ගම් මෙතන අපි හිතමු මේ ශාලාව ඇතුලේ ඉන්න මේ ධර්ම දේශනාව පටිගත කරන මේ ශාලාව තුල ඉන්න සියලු සත්වයෝ. දැන් සීමාවක් නැද්ද? තියෙනවනේ මේ ශාලාවේ සීමාව ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට අපි හිතනවා මේ විහාර භූමියේ ඉන්න සියලු සත්වයෝ තව ටිකක් විශාල කරා. විහාර භූමියටත් සීමාවක් තියෙනවද නැද්ද? ඒකෙත් තියෙනවා ඉඩමේ 4 කොනක්. ඊළඟට අපි හිතනවා මේ නගරයේ ඉන්න සියලු සත්වයෝ නගර සීමාවක් තියෙනවා. මේ පළාතෙම ඉන්න සියලු සත්වයෝ පළාතට මේ බස්නාහිර පළාතට සීමාවක් නැද්ද? තියෙනවා. හැම පළාතකටම සීමාවක් තියෙනවා. ඊළඟට මේ රටේම ඉන්න සියලු සත්වයෝ. එතකොට අපේ රට ගත්තොත් ලංකාවට සීමාවක් නැද්ද? ඒකටත් තියෙනවා. ඊළඟට මේ ලෝකෙම ඉන්න සියලු සත්වයෝ ඔය විදිහට පුංචි ප්‍රමාණයක් අරගෙන Tamanට හොඳට මෛත්‍රී වඩලා ඒ ප්‍රමාණය විශාල කර මෛත්‍රී සිත පතුරවන. අන්න ඒකට ධර්මයේ කියනවා මහග්ගත චේතෝ විමුක්තිය. ඕක තමයි ටික හරි පින් කරගන්නවා නම් කරගන්න තියෙන. පින අතර අග්‍රම පින මෛත්‍රී භාවනාව හැටියට බුදුහාඳුරු පෙන්නේ. ඒ නිසා බණ ඇහුවට බණ අහන එක පිනක් අහන වෙලාවට. හැබැයි ප්‍රායෝගිකව අපි බණ භාවනාවක් අඩුම ගාන මෛත්‍රී සිතක්වත් ගුණ ධර්මයක් පුරුදු කරගෙන නැත්නම් වර්තමානයේ නම් ආයි සුගතියක යනවා කියන ලීසි සෙල්ලමක් නෙමෙයි. ඒක අපි දකින්න අපි ගොඩාක් මරණාසන්නයි ළඟට ගිහින් තියෙනවා. හොඳට බණ අහපු මේ වගේ පින්කම් කරපු ධර්ම දේශනා කරපු බෝධි පූජා කරනවා පින්කම් කරනවා. හැබැයි හිත වඩලා නැත්නම් හිත රැකෙන්නේ භාවනාවෙන්. ඒක තමයි සිහිය රැක ගන්න තියෙන ක්‍රමේ සතිය. සතර සතිපට්ඨාන මොකක් හරි භාවනා ක්‍රමයක් තුල හිත පුහුණු කරන්න. එහෙම නැති වෙනකොට වෙන්නේ සිහිය දුර්වල වෙනවා. සමහරු ඉන්න වයසට යන්න කෑවද බීවද මතක නැහැ. ඇඟේ ඇඳුමක් තියනවද මතක නැහැ. දරුවෝ කවුද කියලා මේ කවුද කියලා අහන ළමයින්ගේ. එතකොට කෙනෙක් අඳුරන්න බෑ. ඒ වගේ සිහි කල්පනාව ටික දුර්වල වෙලා යනවා. සිහිය අඩු වෙනවා.
එහෙම අඩු වෙනකොට දැන් අපි හිත මරණාසන්න වෙනකොට සිහි කල්පනාව නැතිම වුණොත් එහෙම නැතිම වෙච්ච අය දැකලා ඇති. එක එක මට්ටම් වලින් සිහිය පිරිහිච්ච සමහරු ඉන්න ඔහේ දොඩෝනෝ. සිහිය විකල් වෙලා. සමහරු ඉන්නවා සිහි නෑ මොකවත්. ඇඳුමක් තියෙනවද කෑවද බීවද අසූචි කරලත් ඇඟේ ගා ගන්නවා. මේ හොඳට හිටපු මිනිස්සු හොඳ රස්සාවල් කරලා සමාජය හොඳට ඉහළ නිලතල දරලා දරුවෝ ඉඳලා ඒ දරුවෝ උගන්නලා හොඳට සමාජය ඉහළ තැන් වලට යවපු හොඳ බුද්ධිමත් මිනිස්සු. හැබැයි වයසට යන්න යන්න කල්පනාව නැති වෙනවා. ඒ නිසා සිහිය රැකෙන්න නම් සතර සතිපට්ඨානෙම වඩන් ටික ටික හරි සතිපට්ඨානෙ පුරුදු කරන්න. එහෙම භාවනාවක හිත පුරුදු කරලා නැත්නම් සිහිය දුර්වලන එක වළක්ව ගන්න අමාරුයි. පෙර මොකක් හරි පිනක් ඉතුරු වෙලා පිනකින් සිහිය රැකුණොත් මිසක් බොහෝ දෙනෙක් 60ක් 70ක් ගත්තොත් අපි දකිනවා වර්තමානයේ වයසට යනකොට සිහි කල්පනාව නැහැ. අඩුයි. ඒක ටික ටික දුර්වල වෙගෙන යනවා. ඒ නිසා මෛත්‍රී භාවනාව වඩන්න. විනාඩි 10ක් 15ක් නිදා ගන්න ගිහින් හරි පුරුදු කරන්න. ඔබටම තීරේ කාලයක් යනකොට හිත වැඩෙන හැටි. ඒ නිසා භාවනාවකේ දෙන්න හොඳට බණ අහන්න, සිල් රකින්න, සද්ධාව දියුණු කරගන්න. හිතේ ඇතිවෙන ද්වේෂය බුදුහාඳුර උපමාවකට පෙන්වුවේ මේ වගේ. යකඩයක් තියෙනවා. මේ යකඩේ තුලින්ම හට ගන්නවා යකඩේ විනාශ වෙන මලකඩ. ඒ මලකඩ හට ගන්නකොට යකඩේම දි รา ගෙන කාගෙන ඇතුළට යනවා. එතකොට යකඩයක් විනාශ වෙන්නේ යකඩේම හට ගන්න මලකඩ නිසා කියලා. ඒ වගේ තමයි කිව්වා තමන්ගෙම හිතේ ඇතිවෙන රාග, ద్వේෂ, මෝහ ආදී කෙලෙස් නිසා තමන්ගෙම හිතේ ඇතිවෙන ද්වේෂය ආදී අකුසල නිසා තමන්ම විනාශ වෙවි යනවා. එහෙමනම් හතුරා ඉන්නේ එළියේ නෙමෙයි. මේ හිත ඇතුළෙමයි. ඔබේ හිතේ තරහ යන ස්වභාවයක් නැත්නම් කාටවත් පිට කෙනෙකුට ඔබ තරහ උස්වන්න පුළුවන්? බෑ. තමන්ගේ හිතේ ගැටෙන ස්වභාවය තියෙන නිසායි තරහ යන්නේ. දැන් සමහර අය ඔබ දැකලා ඇති මොනවා කිව්වත් අනේ සුවපත් වේවා යා කරගන්න දේ ආගෙනියයි. ඔහොම හිතාගෙන ඉන්න මිනිස්සු නැද්ද? සමහරු විහිළු කරනවා. මොන විහිළුව කරත් hina වීගෙන ඉන්නවා. සමහරුන්ට විහිළුව ඕනේ hina වුණත් ඇති. ඇයි මොකද උඹ කියලා ළඟට එන්නේ? ඇයි? ඒ සංසාර චරිතවල ඇති. ගැටෙන්නම ඇඟේ එල්ලෙන්නම බලාගෙන ඉන්න අය නැද්ද? hina වුණත් භයානකයි. කතා කරන්න ගියා වචනයක් වැරදුනොත් ඇති ඇඟට එන්නේ. ඒ ද්වේෂ චරිත මේ චරිත අනුවත් ධර්මයේ පෙන්වන රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත. එතකොට අපිට පේන සංසාර පුරුදු මේවට බලපානවා. ඒකයි ජාතක පොතේ තියෙන්නේ ඔය බුදුහාඳුරු ළඟ යම් සිදුවීම් වල ඔය ද්වේෂයෙන් වෛරයෙන් කටයුතු කරපු අවස්ථාවල බුදුහාඳුරු කියනවා මහණෙනි මේ අද විතරක් නෙමෙයි ඒ කාලෙත් ඔහොමම තමයි කියලා. එහෙනම් අපිට පේනවා ඒ කාලේ ලක්ෂණ ඒ කෙලෙස් සංසාරයට දිගට අරගෙන යනවා අපි. ඒවා අපි උත්සාහයෙන් වීරියෙන් දැකලා ප්‍රහාණය කරගත්තේ නැත්නම් ඒවා සසරට අපි ඔය කෙලෙස් නිසා කොච්චර නිරේ වැටිලා ඇද්ද? කොච්චර පිහියනුම් කාලා ගුටි බැට කාලා අනතුරේ වැටිලා ඇද්ද? ද්වේෂය නිසා. කොච්චර තිරිසන් අපායවල പ്രേත ලෝකවල දුක් විඳලා ඇද්ද? අන්න ඒ නිසා ද්වේෂය යටපත් කරගන්න මෛත්‍රිය වඩන්න. ඉතින් ඔබ හැම දිනාටම අද මේ ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පිනේ මෛත්‍රිය ආදී ගුණ ධර්ම වඩාගෙන ද්වේෂය යටපත් කරගෙන සද්ධා ආදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්තුනේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැම දිනාටම අපවත් වේවා දරණාගම කුසල දමනායක මාහිම්පාණන් වහන්සේත් මේ පින් සාදුකාර දී අනුමෝදන් වෙත්වා. උන්වහන්සේගේ පරලෝක ජීවිතයේ සැපවත් වේවා සුවපත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනටමපත් වේවා කියලා පින් දෙන්න. එහෙමනම් ඔබ හැම දිනමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්මාවබෝධයේ පිණිසම මේ පින ඔබ හැම දිනාටම ආශිර්වාදයක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඔමෙන්ද ගන්න අභිවාදන සීලිස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච
අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිච්ඡතු